හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි කරගෙන ආපු අභිධර්ම සාකච්ඡා මාලාවේ අභිධර්මයේ 28 වෙනි කොටස අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොට මොනවද කරගෙන යන්නේ කියලා අපි නැවතත් පොඩ්ඩක් මතක් කරනවා නම් දැන් අපි මේ චිත්ත කාණ්ඩේ තමයි කරගෙන යන්නේ අභිධර්මයේ යටතේ. මේ වෙනකොට කාමාවචර සිත් 54 කරා රූපාවචර සිත් 15ත් සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඉතින් අපි හිතනවා මේ වෙනකොට මේ සිත් මේ සිත් දෙකොටස ගැන හොඳ අවබෝධයක් අපිට ඇති කියලා. ඉතින් ගිය අවස්ථාවේදී අපි අරූපාවචර සිත් සාකච්ඡාව පටන් ගත්තා. අරූපාවචර සිත් සාකච්ඡාවේදී අරූපාවචර සිත් 12ක් තියෙනවා කියලා සාකච්ඡා කරා. ඉතින් කොහොමද මේ අරූපාවචර සිත් 12 වෙන්නේ කියලත් පොඩ්ඩක් මතක් කරනවා නම් මේ රූපයන්ගෙන් ඈත් කොට වඩා සාන්ත බවට ප්‍රණීත බවට පත් කරගත් පංචම ධානය සිතම තමයි අරූපාවචර සිත් කියලා ගන්නෙ. ඉතින් මේවට අරූපාවචර කියලා කියන්නේ මේක මේ රූපයන්ගෙන් සිත ඈත් කරලා තමයි මේ අරූපාවචර ධානය සිත් උපදවන්නේ. ඉතින් මේ සිතුත් කුසල විපාක ක්‍රියා වශයෙන් තුන් කොටසකට බෙදෙනවා කියලා සාකච්ඡා කරා. එතකොට මේ කුසල් සිත් සියල්ලම අපි පහුගිය අවස්ථාවේදී සාකච්ඡා කරා. අද විපාක සහ ක්‍රියා කියන මේ ඊතුරු සිත් දෙකොටස ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ආරම්මණයන්ගේ වශයෙන් මේ අභිධර්මයේ චිත්තකාණ්ඩයේ ભેදයට පැමිණෙන එකම සිත තමයි එකම සිත් කොටස තමයි මේ අරූපාවචර සිත්. අනිත් සියලුම සිත් මේ ආරම්මණයන්ගේ වශයෙන් ભેදයකට බුදුරජාණන් වහන්සේ විසින් බෙදා වෙන් කරලා නැහැ. ඉතින් ඒකත් විශේෂ කාරණයක් හැටියට අපි මතක තියාගන්න ඕන. ඉතින් පසුගිය අවස්ථාවේදී අපි සාකච්ඡා කරා මේ ආකාසානංචායතන සිත කොහොමද උපදවා ගන්න කියලා. ඒ තමන්ට තියෙන පංචම ධානයෙන් ලැබුණු ඒ අවස්ථාවේදී ඒ පංචම ධානයේ පංච වසීතාවයට පත් කරගෙන ඊට පස්සේ තමන්ගේ මේ පටිභාග නිමිත්ත උගුලවා එතන ආකාශය ආදි වශයෙන් මෙනෙහි කරමින් ධානය වඩලා තමයි මේ පළවෙනි අරූපාවචර ධානය උපදවා ගන්න කියලාත් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ දෙවනි අරූපාවචර ධානය කියන විඥානංචායතන සිත උපදවා ගන්නේ ආකාසානංචායතන සිත අරමුණු කරලා තමයි විඥානංචායතන ධානය උපදවා ගන්න. ඊට පස්සේ ආකින්චංචායතන ධානය උපදවා ගන්නේ ඒ ආකාසානංචායතන සිතේ නැති බව අරමුණු කරලා. ඊට පස්සේ අවසාන වශයෙන් නේව සංඥා නාසඤ්ඤායතන සිත උපදවා ගන්නේ අර ආකින්චඤ්ඤායතන සිතේ තියෙන ප්‍රනීත බව මෙනෙහි කරමින් ඒකම ප්‍රනීතයි ආදි වශයෙන් මෙනෙහි කරමින් කියලා අපි මේ වෙනකොට ඉගෙන ගත්තා මේ අරූපාවචර කුසල් සිත් උපදවා ගන්න ආකාරය. ඉතින් මේ ආකාරයට අරූපාවචර කුසල් සිත් උපදවාගත්තු යම්කිසි ධානලාභී පුද්ගලයෙක් මේ ධානයේ නොපිරිහිලා කලුරිය කරොත් මරණින් මතු ඒ කුසලයේ බලයෙන් අනිවාර්යයෙන්ම අරූප ලෝකයේ තමයි උපදින්නේ. එතකොට මේ අරූප ලෝකයේ ඉපදීමම මේ අරූපාවචර විපාක සිත්වල ඉපදීමම වෙනවා. එතකොට අපි දන්නවා හැම වෙලාවෙම කුසලයේ බලයෙන් තමයි කුසලයේ හෝ අකුසලයෙන් බලයෙන් තමයි යම්කිසි ආත්ම භාවයක පළවෙනි සිත පහළ වෙන්නේ. ඉතින් පළවෙනි සිත ප්‍රතිසන්දි සිත කියලා අපි මේ වෙනකොට දන්නවා. ඒ ප්‍රතිසන්දි සිතම තමයි ඊට පස්සේ ඒ සත්වයා භවාංග කෘත්‍යයේ එහෙම නැත්නම් භවාංග වශයෙන් වෙනත් සිත් පහළ නොවන අනිත් හැම අවස්ථාවකදීම සියලුම සත්වයන්ගේ සිත් වශයෙන් පහළ වෙන්නේ භවාංග සිත. ඊට පස්සේ මේ භවාංග සිත ඒ සත්වයා ඒ ආත්ම භාවයේ එහෙම නැත්නම් ඒ જાතියේ ඉන්න තාක්කල් එකම ආකාරයේ මේ භවාංග සිත පහළ වෙලා අනිත් සිත් පහළ නොවන අවස්ථාවල එතකොට අවසාන වශයෙන් ඒ ආත්ම භාවයෙන් එහෙම නැත්නම් ඒ જાතියෙන් චුත වෙන්නේ ඒ භවාංග සිතටම සමාන සිතකින් ඒ අවසාන සිතට විශේෂ නමක් දෙනවා චුති චිත්තය කියලා.
ඉතින් ඒක පොඩ්ඩක් මතක් කරනවත් එක්කම එතකොට දැන් අරූපාවචර ධානලාභී පුද්ගලයෙක් මරණින් මතු ඒ අරූපාවචර ධානයේ විපාකයක් හැටියට යම් කිසි වෙලාවක අරූප ලෝකයේ ඉපදෙනවා නම් ඒ අරූප ලෝකයේදී මේ ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය කරමින් ඒ අනුරූප විපාක සිතක් උපදිනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි මේ ධානලාභියෙක් ආකාසානංචායතන කුසලය වඩලා ඒ ආකාසානංචායතන ධානය තියෙනකොට කලුරිය කරොත් ඒ පුද්ගලයා ආකාසානංචායතන අරූප ලෝකයේ තමයි උපදින්නේ. ඔය ආදි වශයෙන් විඥානංචායතනෙ දක්වා හිත දියුණු කරගත්තු යම් කිසි ධානලාභයෙක් ඉන්නවනම් විඥානංචායතන ලෝකයේ ආකින්චංචායතන ධානය අනුව ඒ විපාකය අනුව ආකින්චංචායතන විපාක සිත උපදවමින් ඒ ලෝකේ නේව සංඥා නාසඤ්ඤායතන ධානය දක්වා යම් කිසි ධානලාභයක හිත දියුණු කරගත්තා නම් ඒ විපාකයක් හැටියට නේව සංඥා නාසඤ්ඤායතන භූමියේ උපදිනවා නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිතක් ඇතුව. ඉතින් ඒක නිසා මේ දක්වන ආකාරයෙන්ම මේ ආකාසානංචායතන භූමිය විඥානංචායතන භූමිය ආකින්චංචායතන භූමිය සහ නේව සංඥා නාසඤ්ඤායතන භූමිය කියලත් අරූපාවචර භූමි හතරක් තියෙනවා මේ එක එක ධානලාභියා ඉපදෙන. ඉතින් ඒ ආකාරයට තමයි මේ අරූපාවචර විපාක සිත් ඇතිවන්නේ. ඉතින් තවදුරටත් මේ අරූපාවචර විපාක සිත් මොනවද කියලා පොඩ්ඩක් විස්තර කරනවා නම් දැන් අපි දන්නවා මේ කාම රූප දැන් කාම ලෝකේ තමයි දැන් සියලුම මිනිසුන් ජීවත් වෙන්නේ කාම ලෝකේ. අපිට රූප ලෝකේ ගැන ලොකු අවබෝධයක් නැති වුණත් මේ කාම රූප ලෝක දෙකෙහි සත්වයන්ගේ මේ විඥානය, ඒ කියන්නේ හිත පවතින්නේ අනිවාර්යයෙන්ම මේ රූපකයක් ඇසුරු කරගෙන. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න බෑ රූපකයක් නැතුව. මොකද අපේ සිත හැම වෙලාවෙම තියෙන්නේ දැන් අපි හොඳටම දන්නවා අපි අර රූප 28 යටතේ කතා කරා මේ හෘදය වස්තු රූපය ඇසුරු කරගෙන තමයි හිත හැම වෙලාවෙම පහළ වෙන්නේ. යම් කිසි වෙලාවක හෘදය වස්තු රූපේ නැති වෙනවද ඒ අවස්ථාවේදී හිතට පිහිටන්න බෑ. එතකොට කරන්නේ නෙමෙයි එතකොට වෙන්නේ හිතට එතන පිහිටන්න බැරි වුණාම ඒ භවයෙන් චුත වෙලා තමන්ගේ කර්මය අනුව තවත් භවයක තවත් රූපයක් ඇසුරු කරගෙන ආයමත් ඒ හිත පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ විශේෂයෙන්ම දැනගන්න ඕන මේ කාම රූප ලෝක දෙකෙහි සත්‍යයන්ගේ විඥාණයට පවතින්න බෑ රූපයක් නැතුව. ඉතින් මේ සත්වයන්ගේ සිතට මේ රූපකයක් නැතුව පවතින්න ඇත්තටම ශක්තියක් නැහැ. අපි පසු කාලයකදී මේ රූප නැතුව ඇයි මේ විඥාණයට පවතින්න බැරි වෙන්නේ කියලා මේ ප්‍රත්‍ය සංග්‍රහය කියලා මේ අභිධර්මයේ අවසාන කොටසේදී තියෙන කොටසක් තියෙනවා. විශේෂයෙන්ම මේ දක්වන ප්‍රත්‍ය අතර මේ රූපය කොයි ආකාරයටද සිතට ප්‍රත්‍ය වෙන්නේ ආකාරය වශයෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ප්‍රත්‍ය සංග්‍රහයටදී විස්තර කරලා තියෙනවා. එතකොට වැඩිදුර දැනගන්න පුළුවන්. දැනට දැනගත යුතු කාරණේ තමයි සාමාන්‍යයෙන් මේ කාරණයක් වශයෙන් කාම සහ රූප ලෝකයේ කය මේ රූපයක් ඇසුරු නොකර සිතට පවතින්න බෑ. ඒ වුණාට මේ අරූපාවචර විපාකය වනාහි රූපයන්ගෙන් තොරව පැවතිය හැකිවන පරිදි දියුණු වූ සිතක්. ඒ කියන්නේ මොකද දැන් මේ අරූපාවචර ධාන උපදවද්දී මේ පංචම ධානම තමයි මේ අරූපාවචර ධාන සියල්ලම. ඒක දැන් අපිට හොඳටම මතක ඇති. මොකද මේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානයම තමයි අරූපාවචර ධාන කියලා කියන්නේ. එතකොට මේ පංචම ධාන බලයේ තියෙන ඒ හැකියාව නිසා ඊට පස්සේ මේ රූපයට නිග්‍රහ කරමින් පවතින මේ අරූපාවචර ධානය උපදවා ගන්නා නිසාත්
ඒ සිතට විශේෂ ඒකේ විපාක සිතට විශේෂ හැකියාවක් ඇති වෙනවා මේ රූපේ නැතුව පහළ වෙන්න. ඒක නිසා අරූප ප්‍රතිසන්දිය චිත්තේ සමග කිසිමම රූපකයක් ඇතිවන්නේ නැහැ. මේක මේ විශේෂයෙන්ම මතක තියාගන්න. මේක කිසිමම රූපකයක් ඇති වෙන්නේ නැහැ. අල්ප මාත්‍රයක්වත් රූපකයක් නැහැ. මේ අපි අහලා තියෙනවා ධර්මයේ සමහර වෙලාවට මේ අරූප ලෝකයේ කිව්වට ඊටාම සියුම් රූපකයක් තියෙනවා කියලා සමහර පිරිස් කියනවා කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන් ධර්මයට පටහැනි. ඉතින් මේ කිසිමම රූපකයක් නැතුව සිත පමණයි මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන්නේ. ඉතින් සිත පමණක් තියෙන නිසා මේ විඥාණයෙන් පමණක් මේ පුද්ගලයන් ඉන්න නිසා ඔව්හු ඉතා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. මොකද මේ කර්මයේ තියෙන තාක්කල් කොපමණද මේවා අතිශයින්ම ප්‍රබල කුසල කර්ම නිසාත් කයකින් මේ රූපයකින් කිසිම බාධාවක් වෙන්නේ නැති නිසාත් ඒ බ්‍රහ්මයන්ට රූපයක් නැති නිසාත් ඉතා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. මේ ඉතා දීර්ඝ කාලයක් කියන්නේ මේ කල්ප වලින් තමයි මේ අරූපාවචර බ්‍රහ්මයන්ගේ මේ වයස පවා දක්වන්නේ. ඉතා අතිශයින්ම දීර්ඝ කාලයක්. ඉතින් මේ කාම සත්වයන්ට මේ රූපකය පරිහරණය කරන්න මේ වන නිසාම මේ ඉමක් කොනක් නැති තරමට මේ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම කිසිම දුකක් අරූප සත්වයන්ට නැහැ. දැන් මේ ධර්මයේ දැක්වෙනවා මේ නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් අරූප සත්වයන්ට තියෙනවා කියලා. දැන් මොකද මේ කාම සත්වයන්ට මේ රූපේ මේ කයක් තියෙන නිසා මොකක්ද ඇති වෙන දුක? දැන් මේ අපි හැම වෙලාවෙදිම මේ අපේ සිත පිනවන්න උත්සාහ කරන්නේ මේ පිටස්තර දේවල් වලින්. දැන් අපිට ඇස කන නාසය දිව ශරීරය ආදී දේවල් තියෙන නිසා අපි මේ පිටස්තර දේවල් වලින් තමයි මේ කාම රූප ලෝකයේ සත්වයන් තමන්ගේ සිත පිනවන්නේ. ඒ වුණාට මේ අරූප සත්වයන්ට මේ පිටතින් ගන්න කිසිම දෙයක් වුමනා නැහැ. ඇත්තට මේ අරූප සත්වයන්ට මේ එහෙම කිසිම රූපයක් ඇත්තෙත් නැහැනේ. ඇස කන නාසය දිව ශරීරය ආදී වශයෙන් කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. ඒක නිසා මේ පිටතින් ගන්න කිසිම දෙයක් වුමනා නැහැ. ඒකට දැන් මෙතන මේ රේණුකානි චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන උදාහරණයක් මේ කාම සත්‍යයන්ගේ ආත්මභාවය හරියට බතක් වගේ කියලා. මොකද දැන් බතක් තනියම කන්න බෑ. ඊට අදාළ අනිකුත් ව්‍යංජන එකතු කරගන්න ඕන. ඒ වුණාට මේ අරූපී ආත්මභාවය කේක් කෑල්ලක් වගේ කියලා. මොකද කේක් කෑල්ලට මේ වෙනත් කිසිවක් ඌමනා නැහැ. ඒක තනියම කේක් කෑල්ල වශයෙන්ම රසයි. ඉතින් ඒ ආකාරයට මේ අරූප සත්‍යයේ ජීවිතේම ඔහුට සුවයක්. ඉතින් මේක ටිකක් සියුම් කාරණයක්. දැන් අපි උනත් ඊටාම හොඳින් හිතලා බලපුවාම අපිට දැනෙන මේ චෛතසිකයේ සුවය තමයි මේ බාහිරින් දැනෙන සුවයට වඩා ප්‍රණීත වෙන්නේ. දැන් නිකමට හිතුවොත් දැන් අපිට ඊටාම සතුටු කාරණයක් ආපුවාම ඒ සතුටු කාරණය හිත ඇතුලෙන් භුක්ති විඳින්මින් ලබන සතුට මේ යම් කිසි දෙයක් මේ බාහිරින් ලබන සතුටට වඩා ප්‍රණීත බවක් දැනෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි දැන් අපිට දැනෙන ආකාරයට කියමුකෝ. දැන් අපි හිතමුකෝ ඔන්න තමන්ට මොකක් හරි මැණිකක් හම්බ වෙනවා කියලා. මැණික් කැටයක් තමන්ට ලැබෙනවා. එතකොට දැන් මේ මැණික් කැටේ ලැබුණාම කාරණයක් වශයෙන් මැණික් කැටේ කොහොමද අපිට අරමුණු වෙන්නේ? ඒකේ වර්ණ රූපය අරමුණු වෙනවා. ඊට පස්සේ මේක මැණික් කැටයක් කියලා මෙම අතින් අල්ලපුවාම හරි මැණික් කැටේ කියලා දැන් මේක බොහොම සතුටු වෙලා අපි හිතමුකෝ මේ මැණික් කැටය තමන් ගෙනල්ලා තමන්ගේ යම් කිසි තැම්පත් කරන තැනක තියලා ඊටාම සතුටින් එදා රාත්‍රිය ගත කරනවා. එතකොට දැන් මැණික් කැටේ කියන දේ ඇසට පේන දේකුයි අල්ලන දේකුයිත් එක්ක එපමණම තමයි ඒ තමන්ගේ රූපේ නිසා තමන් ඇතුළට ගත්තු ටික. ඊට පස්සේ මට දැන් මැණික් කැටයක් ලැබුණා කියලා ඒ පුරුෂයා රෑ එළි වෙනකන් ඊටාම සතුටින් නිින්ද යන්නෙත් නැතුව ඉඳලා පහුවදා උදේට කවුරු හරි මැණික් ගැන හොඳට දන්න දැන් මේක විකුණන්න අරගෙන ගියාට පස්සේ
කවුරු හරි කිව්වොත් මේක මැණික් කැටයක් නෙමෙයි කියලා ඊට පස්සේ ආයමත් වෙන්නේ අර පුරුෂයා ඊටාම දුකටපත් වෙනවා. ඒ වුණාට දැන් මෙතන ඊටාම සියුම් ලෙස හිතලා බැලුවොත් Taman රූපකයෙන් ඇතුළට ගත්තේ එකම දේ. රූපකයෙන් ඇතුළට ගත්තේ එකම ආකාරයේ රූපයක්, එකම ආකාරයේ ස්පර්ශයක්. ඒ වුණාට ඔහු රෑ එළි වෙනකන් නිින්ද යන්නෙත් නැතුව සතුටින් හිටියේ Taman තුල තිබුණු චෛතසිකයන්ගේ සුඛය නිසා. ඊට පස්සේ මැණික් කැටේ කියලා දැනගත්තට මැණික් කැටයක් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ ඔහු යම් කිසි වෙල අවස්ථාවක ඉඳන් දුකටපත් වෙලා ඉන්නේ චෛතසිකයන්ගේ තියෙන දුක්ඛභාවය නිසා. ඉතින් එතකොට අපි හොඳටම තේරුම් ගන්න ඕන මේ අපේ සතුට කියන දේ මේ සිතින් පමණක් සතුටින් ඉන්න ලැබීම ඊටාම මේ කාන්ත දෙයක් පිටින් මුකුත් ගන්නෙ නැතුව ඒ වුණාට මෙතන අපේ තියෙන මේ මෝහයේ තරම කොච්චරද කියනවා නම් අපි හැම වෙලාවෙම මේ කාම රූප ලෝක දෙකේ ඉන්න සතුන් මේ පිටතින් දේවල් අරගෙන තමයි සතුටු වෙන්නේ. ඒ වුණාට මේ අරූප ලෝකයේ සත්වයන්ට එහෙම පිටතින් ගන්න කිසිම දෙයක් නැහැ. ඒ සත්වයන්ගේ ජීවිතේම ඔහුට ඊටාම සුවදායක ඊටාම ප්‍රණීත දෙයක් බවට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි මේ අරූපාවචර විපාක සිත් ඇතිවන්නේ අරූප ලෝකයන්ගේ ඉපදීම් වශයෙන්ම. ඉතින් දැන් මේ කාරණයක් එක්කම මේ පොඩ්ඩක් අපි පස්සේ ඊටා දීර්ඝ ලෙසින් ධර්මයේ තියෙන විදිහට මේ භූමි චතුස්කේ ඒ කියන්නේ භූමි හතර ගැන අපි සාකච්ඡා කරමු. දැනට මෙතන මේ සාකච්ඡා කරපු කොටසත් එක්ක පොඩ්ඩක් මේ සාකච්ඡා කරන්න අදහස් කරා. මොකද මේවා නැවත නැවත අහද්දී මේවා හොඳට තේරෙනවා. ඒක නිසා මේ දැනුම් පොඩ්ඩක් මේ ගැන සඳහනක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි මේ වෙනකොට දන්නවා කාමාවචර සිත් තියෙනවා. ඊට පස්සේ දැන් රූපාවචර සිතුත් අපි ඉගෙන ගත්තා. දැන් අපි මේ වෙනකොට අරූපාවචර විපාක සිතුත් ඉගෙන ගත්තා. ඉතින් මේ කොටසත් එක්ක මේ භූමි චතුස්කය කියලා කියන්නේ මේ කාමාවචර සත්වයන් ජීවත් වෙන සිත් මේ භූමි තියෙනවා 11ක්. ඊට පස්සේ මේ රූපාවචර භූමි 16ක් තියෙනවා. ඒක දැන් මේ වෙනකොට අපි ඉගෙන ගත්තා පහුගිය අවස්ථාවක. දැන් අරූපාවචර භූමි 4ක් මේ අපි අද සාකච්ඡා කරා වගේ තියෙනවා. එතකොට මේ කාමාවචර භූමි 11යි, රූපාවචර භූමි 16යි, අරූපාවචර භූමි 4යි මේ භූමි සියල්ලටම කියනවා 31 තලයක් කියලා. එහෙම නැත්නම් භූමි තියෙනවා 31ක්. දැන් මේක ධර්මයේ නිතර අපිට අහන්න ලැබෙන දෙයක්. මේ 31 තලයක් තමයි එක සක්වලක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට අපේ මේ පෘථුවිය වටා කියන්නේ මේ පෘථුවිය ඇසුරු කරගෙන මේ සියලුම භූමි තියෙනවා. මේ පෘථුවියෙන් පහළ තියෙනවා, අපේ භූමියෙන් පහළ තියෙනවා මේ අපාය ආදී ඒ නරකයන්. ඊට පස්සේ මේ භූමිය මතු පිට දැන් අපි මේ භූමියේ ඉන්න මනුස්ස තිරිසන් ආදී වශයෙන් ඉන්නවා. ඊට පස්සේ මේ තලයට උඩින් දිව්‍ය ලෝක ආදී වශයෙන්, ඊට උඩින් රූපාවචර භූමි, ඊට උඩින් අරූපාවචර භූමි ආදී වශයෙන් මේ එක පෘථුවියක්, මේ එක ග්‍රහයක්. දැන් අපි දන්න මේ විද්‍යාවෙන් කතා කරනවානේ මේ පෘථුවිය ඇසුරු කරගෙන මේ භූමි 31ක් තියෙනවා. එතකොට මේක තමයි මේ 31 තලයක් කියලා කියන්නේ. එතකොට මේකට තමයි එක සක්වලක් කියලා කියන්නේ. ඉතින් දැන් තවම මේ විද්‍යාවට තවත් එක පෘථුවියක් හොයාගන්න බැරි වුණාට කිසිම අපි වගේම සත්වයන් ඉන්න තවත් ඒ ගැන කිසිම සාධකයක් හොයාගන්න බැරි වුණාට මේ බුදුදහම කියන්නේ කොච්චර ගැඹුරුද කියලා හිතාගන්න පුළුවන් නම් මේ බුදුරජාණන් වහන්සේ ඒ අන්තිම ආත්මභාවයේදී උපදිද්දී දසදහසක් සක්වල හෙළවෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ පෘථුවියන් දසදහසක් එකට සෙලවෙනවා. ඒ කියන්නේ අපේ පෘථුවිය මේකට කියන්නේ මගුල් සක්වල කියලා. මේ මගුල් සක්වල වටේට ඇසුරු කරගෙන තවත් මේකත් තමක දසදහසක් සක්වලවල් තියෙනවා. එතකොට බුදු වෙද්දිත් එහෙමයි, පිරිනිවන් පාද්දිත් එහෙමයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ බණ අහන්නත් මේ දසදහසක් සක්වලින් දෙවියන් බ්‍රහ්මයන් එනවා අපේ සක්වලට.
එතකොට හිතලා බලන්න මේ සත්වයන්ගේ තියෙන හැකියාව දසදහසක් සක්වල ඉඳන් බ්‍රහ්මයන්ට දෙවියන්ට දැන් මේ බුදුරජාන් වහන්සේ බණ කියනවා කියලා කියද්දි එන්න තරම් අර්ධියක් හැකියාවක් තියෙනවා. එතකොට මේ බුදුදහම කියන්නේ මොනතරම් ගැඹුරු අපිට හිතාගන්නත් බැරි තරම් දහමක්ද කියන දේ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඒ කාරණේම ඇති. ඉතින් දැන් මේ 31 භූමිතලයේ ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් මේ අපාය භූමි 4යි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි. එතකොට මෙහෙම තමයි මේ කාමාවචර භූමි 11 හැදෙන්නේ. එතකොට අපි මේ ගැන පසුගිය අවස්ථාවක ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මේ අපාය භූමි 4 නරකයේ තිරිසන් යෝනිය പ്രേත විෂය අසුර නිකාය කියලා 4ක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ කාම සුගති භූමි ගත්තාම 7ක් තියෙනවා. මේ මනුෂ්‍ය භූමියත් කාම සුගති භූමියක් හැටියට තමයි ගන්නෙ. ඊට උඩින් චතුර්මහා රාජිකය කියන දිව්‍ය ලෝකය, ඊට උඩින් තාවතින්සය, ඊට උඩින් යාමය, ඊට උඩින් තුසිතය, ඊට උඩින් නිම්මාන රතය, ඊටත් උඩින් පරනිම්මිත වසවර්තය කියන දිව්‍ය ලෝක 6 තියෙනවා එකිනෙකට උඩින්. ඉතින් ඊටත් උඩින් තමයි මේ රූපාවචර භූමි 16 තියෙන්නේ. නැවතත් අපි මේක කියන්න යන්නේ නැහැ. මේක පසුගිය අවස්ථාවකත් සාකච්ඡා කරපු නිසා. ඉතින් මේ ප්‍රථම ධාන භූමි 3ක් තියෙනවා. ඊට උඩින් ද්විතීක ධාන භූමි 3ක් තියෙනවා. ඊටත් උඩින් තෘතීක ධාන භූමි 3ක් තියෙනවා. ඊට පස්සේ මේ චතුර්ථ ධාන භූමි ගත්තාම පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද මේ සාමාන්‍ය ලෞකික පුද්ගලයන් චතුර්ථ ධාන ලබාගෙන යනවා නම් යන්නේ එක්කෝ වේහප්පලයට, එහෙම නැත්නම් මේ සිතට නිග්‍රහ කරලා ඒ ධානය ලබාගත් පුද්ගලයෝ යන්නේ අසඤ්ඤ සංජයට. එතකොට මේක අපි පහුගිය අවස්ථාවේදී සාකච්ඡා කරා. ඊට අමතරව මේ අනාගාමින් වහන්සේලා පමණක් මේ සුද්ධාවාසය කියන මේ චතුර්ථ ධාන භූමියට යනවා. මේ සුද්ධාවාස භූමිත් 5ක් තියෙනවා එකිනෙකට උඩින්. අපි ඒකත් කතා කරා. අවිහය, අතප්පේ, සුදස්සය, සුදස්සිය, අකනිට්ටය කියලා. ඉතින් මේ ආකාරයට තමයි එකිනෙකට උඩින් මේ බ්‍රහ්ම රූපාවචර භූමි 16 තියෙන්නේ. ඉතින් මීටත් උඩින් තමයි මේ අරූපාවචර භූමි 4 තියෙන්නේ. මේ රූපාවචර චතුර්ථ ධාන භූමි වලට උඩින් තියෙනවා ආකාසානංචායතන භූමිය. ඉතින් ඒ බඹතලේ තමයි, ඒ අරූප බඹතලේ තමයි ආකාසානංචායතන ධානය වඩලා ඒ කවුරු හරි ධානලාභියෙක් ඒ පිණින් මේ ආකාසානංචායතන විපාක සිතින් උපදිනවා නම් උපදින්නේ මේ ආකාසංචායතන භූමියේ. ඊටත් උඩින් විඥානංචායතන භූමිය, ඊටත් උඩින් ආකින්චංචායතන භූමිය, ඊටත් උඩින් නේව සංඥා නාසඤ්ඤායතන භූමිය, ඔය ආදි වශයෙන් භූමි තියෙනවා. ඉතින් ඒක තමයි මේ භූමි චතුස්කය පිහිටලා තියෙන ආකාරය. ඉතින් මේ මිනිස්ලොව පටන් කාමසුඛති භූමි එකිනෙකට උඩින් පිළිවෙලින් පිහිටලා තියෙනවා. පරනිම්මිත වසවර්තියට උඩින් ප්‍රථම ධාන භූමි 3 එක් තලයක පිහිටලා තියෙනවා. ඉතින් දැන් අපි දන්නවා අපි කාම භූමි ගත්තාම උඩින්ම තියෙන දිව්‍ය ලෝකේ තමයි පරනිම්මිත වසවර්තිය. දැන් මේකේ තමයි අර මාර දිව්‍ය පුත්‍රයා හැම ඉන්නේ. බුදුරජාණන් වහන්සේට මේ හැම වෙලාවෙදිම බාධා කරන. ඉතින් ඊට උඩින් තමයි මේ එකම තලයක තමයි මේ ප්‍රථම ධාන භූමි 3 පිහිටලා තියෙන්නේ. ඉතින් අපි මේක පහුගිය අවස්ථාවකදීත් කිව්වා. ඊටත් උඩින් මේ ප්‍රථම ධාන භූමි 3ට උඩින් එකම තලයක ද්විතීක ධාන භූමි 3 තියෙනවා. ඊටත් උඩින් එකම තලයක තෘතීක ධාන භූමි 3 තියෙනවා. ඊටත් උඩින් වේහප්පලේ සහ අසඤ්ඤ සත්වය කියන චතුර්ථ ධාන භූමි දෙක එක් තලයක පිහිටලා තියෙනවා. මොකද චතුර්ථ ධානය ලැබපු ලෞකික පුද්ගලයන් යන්නේ මේ භූමි දෙකෙන් එකකට. ඉතින් ඒවායෙන් උඩින් තමයි මේ සුද්ධාවාස භූමි 5 එකිනෙකට උඩින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් දැන් චතුර්ථ ධාන ලෞකික භූමි වලටත් උඩින් තමයි
උඩින් තමයි මේ සුද්ධාවාස භූමි පහ එකිනෙකට උඩින් පිහිටලා තියෙන්නේ කියන දේත් ධර්මයේ සඳහන් වෙනවා. ඒකත් අපි පහුගිය සතේ අවස්ථාවකදී කිව්වා මට අපිට මතක හැටියට මේ අකනිටා බඹලෝට කියන්නේ කිසිම කෙනෙකුට කනිෂ්ඨ නොවන පුද්ගලයන් ඉන්න තැනක්. ඒක තමයි මේ උඩින්ම පිහිටලා තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඉතින් ඊටත් උඩින් භූමි එක්තිසෙන් අසං්‍ය භූමිය ඇත්තේ ඊටත් උඩින් තමයි මේ අපි කලින් කතා කරපු අරූපාවචර භූමි 4 එකිනෙකට උඩින් පිහිටලා තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී මේ තවත් කාරණයක් පොඩ්ඩක් මතක් කරනවා නම් දැන් මේ 31 තලය භූමි 31 මේ අපි දන්නවනේ මේ පංචස්කන්ධය කියලා අපි හැමෝම ධර්මය අහලා තියෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, රූපස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා මේ පංචස්කන්ධයක් කියලා අහලා තියෙනවා. එතකොට දැන් මෙතන මේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ රූප 28ට. රූප 28න් හැදෙන යම්කිසි සත්වයක් ඉන්නවා නම් ඒ රූප ටික පමණයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට මෙතන සංඥාස්කන්ධය කියලා කියන්නේ සංඥාව කියලා චෛතසිකයක් තියෙනවා. ඒ චෛතසිකය ඇසුරු කරගෙන තමයි මේ සංඥාස්කන්ධය කියන දේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දක්වලා තියෙන්නේ. අපි පස්සේ මේ ගැන චෛතසික කාණ්ඩයට දීගෙන ගන්නවා. ඊට පස්සේ මේ වේදනාව කියලා තවත් චෛතසිකයක් තියෙනවා. එතකොට මේ වේදනාව ඇසුරු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ වේදනාස්කන්ධය කියන එක දක්වලා තියෙන්නේ. ඊට පස්සේ සංස්කාරස්කන්ධය කියලා කියන්නේ මේ චෛතසික 52කින් මේ සංඥා සහ වේදනා කියන චෛතසික දෙක අයින් කරලා චේතනාව ප්‍රමුඛ චේතනාව කියලා තවත් චෛතසිකයක් තියෙනවා. ඒක ප්‍රමුඛ ඊතුරු සියලුම චෛතසික වලට තමයි මේ සංස්කාරස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේ විඥානස්කන්ධය කියලා කියන්නේ මේ විඥාණය කියන මේ පරමාර්ථ ධර්මයට අපි මේ වෙනකොට විඥාණය කියන්නේ මොන පරමාර්ථ ධර්මයේද? ආරම්මන ග්‍රහණ කෘත්‍යයටම තමයි විඥාණය කියලා කියන්නේ. එතකොට මේ විඥාණය තමයි විඥානස්කන්ධය කියලා කියන්නේ. ඉතින් එහෙම නැත්නම් සරලවම කියනවා නම් රූපස්කන්ධය කියන්නේ රූපේ විතරයි. ඊතුරු ස්කන්ධ හතරම කියන්නේ සිත කියන එක. ඒ කියන්නේ අපි දැන් මේ මොකක් හරි හිතක් පහළ වෙනවා කියලා කියන්නේ ඊතුරු ස්කන්ධ හතරම පහළ වෙනවා. මොකද දැන් සිතට චෛතසික නැතුව පහළ වෙන්නත් බෑ. චෛතසික වලට සිත නැතුවත් පහළ වෙන්න බෑ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට සිතක් පහළ වෙනවා නම් මේ නාමස්කන්ධ හතර තියෙනවා. ඒ කියන්නේ සංඥා, වේදනා, සංස්කාර, විඥාන කියන මේ නාමස්කන්ධ හතර තියෙනවා. යම්කිසි සත්වයකට රූපයක් විතරයි නම් පහළ වෙන්නේ ඔහුට තියෙන රූපේ විතරයි. රූපස්කන්ධය විතරයි. එතකොට යම්කිසි පුද්ගලයෙකුට රූපයයි නාමයයි දෙකම තියෙනවා නම් ඔහුට මේ ස්කන්ධ පහම තියෙනවා. ඉතින් ඒක තමයි මේ සරලව මේක විග්‍රහ කරනවා නම් ඒ වුණාට මේක ඊටා ගැඹුරු කාරණයක්. ඉතින් ඒ විග්‍රහයට අනුව ඒ ධර්මයේ තියෙන විග්‍රහයට අනුව මේ 31 තලයේ භූමියේ මේ අසං්‍ය භූමියේ ඇත්තේ රූපස්කන්ධය වූ එක් ස්කන්ධයක් පමණයි. ඉතින් අපි දන්නවා අසං්‍ය භූමියේ පහළ වෙන්නේ මේ කවුරු හරි මේ රූපයට නිග්‍රහ කරලා පංචම ධානයෙන් ඒ රූප විරාගී භාවනාව කරපු පුද්ගලයෙක් තමයි ඒ මරණ මොහොතේ හිටපු විදිහටම මේ අසං්‍ය සංඥය කියන තලයේ පහළ වෙන්නේ. එතකොට ඔහුට තියෙන්නේ රූපස්කන්ධයක් විතරයි, හිත පහළ වෙන්නේ නැහැ. ඒකින්ද ඒකට මේ එක ස්කන්ධයක් විතරක් තියෙන භූමි තලයක් කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒකට කියනවා ඒකෝකාර භවයක් කියලා. එබැවින් ඒට ඒකෝකාර භූමියයි කියනු ලැබේ. මේ වචන මතක තියාගන්න. මේක හරියට මේ ධර්මයේ මේ වචන නිතර එන වචන මේ ඒකෝකාර භවය. එතකොට කොතන හරි තැනක ඒකෝකාර භවයක් කියලා කියනවා නම් මේ කියන්නේ අසං්‍ය සංඥය ගැන. ඊට පස්සේ මේ අරූප භූමි වල තියෙන්නේ නාමස්කන්ධ සතර පමණකි. එතකොට අරූප භූමියේ ඉපදෙන්නේ හිත පමණයිනේ, රූපේ නෑනේ. එතකොට මොකද්ද හිත පමණයි කියලා කියන්නේ? අර සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය කියන ඒ හතර පමණයි අරූප භූමි වල උපදින්නේ. එතකොට අරූප භූමි වල තියෙන්නේ නාමස්කන්ධ සතරක් පමණක් නිසා එබැවින් ඒවාට චතුෝකාර භූමිය කියලා කියනවා. එතකොට යම් කිසි තැනක චතුෝකාර භූමිය කියලා කියන්නේ මේ අරූප සත්වයන් ගැන, අරූප භූමි ගැන. ඊට පස්සේ මේ අසං්‍ය සංඥයයි
චතුෝකාර බවයි. එහෙම නැත්නම් අරූප භූමියේ හැරුණාම ඊතුරු සියලුම සතුන්ට මේ පංචස්කන්ධයම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගන්න මේ කාමාවචර සත්තු ගත්තාම කාමාවචර භූමි 11ෙම ඉන්න සත්‍යයන්ට පංචස්කන්ධය තියෙනවා. මොකද අපිට කයකුත් තියෙනවා, සිතකුත් තියෙනවා. ඒ වගේම මේ අසඤ්ඤ භූමිය හැර අන්‍ය රූපාවචර භූමි 15 වේ. එතකොට දැන් රූපාවචර ඔක්කොම තියෙනවානේ 16ක්. ඒකෙන් අසඤ්ඤ භූමිය අතාරිනවා. මොකද ඒක ඒකෝවකාර භවයේ හින්දා ඊතුරු රූපාවචර භූමි 15ෙම මේ පංචස්කන්ධය තියෙනවා. එතකොට ඒ භූමි සියල්ලටම කියනවා පංචවෝකාර භූමි කියලා. ඉතින් එතකොට මේක හොඳට මතක තියාගන්න ඕන. යම් කිසි තැනක මේ ඒකෝකාර භවයක් කියලා කියනවා නම් ඒකෝකාර භූමියක් කියනවා නම් මේ අසඤ්ඤ සංඤය. චතුෝකාර භවයක් චතුෝකාර භූමියක් කියනවා නම් ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක. එහෙම නැත්නම් පංචවෝකාර භවයක් එහෙම නැත්නම් ඒ ආකාරයට කියනවනේ ඒ කියන්නේ මේ කාම වචර භූමිය 11යි රූපාවචර මේ 16න් මේ අසඤ්ඤ භූමිය ඇරලා ඉතුරු භූමි 15ටයි කියන එක. ඉතින් තවත් විශේෂ කාරණයක් කියනවා නම් මේ පෘථග්ජන පුද්ගලයෝ ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන කිසිම ඒ මාර්ගඵල සිතක් නොලබපු පුද්ගලයෝ පෘථග්ජන පුද්ගලයෝ සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝද සුද්ධාවාස භූමි වලට කවදාවත් යන්න බෑ. එතකොට සුද්ධාවාස භූමි වලට කිසිම පුද්ගලයෙකුට මේ පෘථග්ජන පුද්ගලයෙකුටවත් සෝවාන් සකෘදාගාමි පුද්ගලයන්ටවත් යන්න බෑ. ඊට පස්සේ අපාය භූමි 4හි හා අසඤ්ඤ භූමියේත් ආර්යෝ නැත්තාහ. ඒ කියන්නේ මේ අපාය භූමි වලයි අසඤ්ඤ භූමියේත් මේ ආර්යෝ ඇතිවෙන්නේ නැහැ, බිහි වෙන්නේ නැහැ. මොකද ඒක හොඳටම දන්නවා දැන් අපාය භූමිය වලදී කොහොමත් ආර්ය පුද්ගලයෙක් ඇති වෙන්නේ නැහැනේ, සෝවාන් වෙන්නවත් බැහැනේ. සෝවාන් ඒ වගේ භවයකට ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලයකට ගියාම අපායට යන්නෙත් නැහැ. අපායේ ඉන්න පුද්ගලයෙකුට අපාය භූමියක ඉන්න කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵලයක් තියා අඩුම වශයෙන් මේ ධානයක්වත් ලබන්නත් බෑ කියලා අපි මේ වෙනකොට දන්නවා. ඒකින්ද අපාය භූමි 4හි අසඤ්ඤ භූමියේ කොහොමත් මේ හිතක් ඇති වෙන්නේ නැති හින්දා මේ ආර්යෝ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී වශයෙන් ආර්යෝ ඇති වෙන්නේ නැහැ. ඇති වුණාට පස්සේ යන්නෙත් නැහැ. දැන් හිතන්නකෝ යම් කිසි පුද්ගලෙක් සෝවාන් ඔය වාදී වශයෙන් වුණාට පස්සේ ඒ පුද්ගලයා කවදාවත් මේ අරූපාවචර භූමියකට යන්න තැත් කරන්නේ නැහැ. ඒක ධර්මතාවයක් හැටියට. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. මේ බුදුරජාණන් වහන්සේ කොහොමත් මේ අසඤ්ඤ භූමිය වර්ණනා කරන්නේ නැහැ. ඒක මේ හුදෙක් මේ වඳ භවයක් හැටියට තමයි දැක්වෙන්නේ. ඒක නිසා මේ ආර්ය පුද්ගලයා ආර්ය භාවයට පත් වුණාට පස්සෙත් අසඤ්ඤ භූමියට කවදාවත් යන්නේ නැහැ. අසඤ්ඤ භූමියේ ඉඳලත් ආර්ය වෙන්නෙත් නැහැ. ඒ ආර්ය වෙන්න බෑ කොහොමත් හිතක් නැති නිසා. ඒක ඇරුණාම අනිත් භූමි වල ආර්ය වූද පෘථග්ජන වූද සියලුම පුද්ගලයන්ට ඉන්න පුළුවන්. මොකක්ද අනිත් භූමි කියලා කියන්නේ? එතකොට මේ දැන් මේ සුද්ධාවාස වල කොහොමත් පෘථග්ජන පුද්ගලයෝ නැහැ. ඒක අපි මේ වෙනකොට දන්නවා. එතකොට ඒ හැරුණාම අනිත් භූමි වල ආර්ය පුද්ගලයන් ඉන්නත් පුළුවන්, පෘථග්ජන පුද්ගලයන් ඉන්නත් පුළුවන්. මොකද ආර්ය පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය බවට පත් වෙච්ච පුද්ගලයොත් ඒ අනිත් භූමි වල ඉන්න පුළුවන්. ඉතින් ඒකත් කාරණයක්. ඉතින් ඒක විශේෂ දෙයක්. ඉතින් ඊට අමතරව මේ ධර්මයේදී ආයමත් මේ දැන් අරූපාවචර ධාන ලැබලා අරූපාවචර භවවල ඉපදීම ධර්මයේ හැටියට මේ ඊටාව අවාසිදායක කටයුත්තක් මේ තමන් ආර්යභාවයට පත් වෙලා නැත්තම්. ඒකත් විශේෂ කාරණයක් කියලා දැනගන්න ඕන. දැන් යම් කිසි පුද්ගලයෙක් ආර්යභාවයට පත් වෙලා නැහැ. ඒ කියන්නේ තමන් සෝවාන් වෙලා සකෘදාගාමි අනාගාමි ආදී භවයකට පත් වෙලා නැත්තම් අරූප භූමියකට යෑම ඊටාම අභාග්‍ය කාරණයක් වෙන්න පුළුවන්. මොකද මේ කොයි අවස්ථාවකදී හරි මේ බුදුවරයෙක් පහළ වෙලා ධර්මයේ ලෝකේ පහළ වුණොත් මේ අරූප භවයේ තියෙන නිසා ඒ පුද්ගලයාට අරූප භවයේදී කිසිමම ආර්ය භාවයකට එහෙම නැත්නම් සෝවාන් ඔය ආදී මාර්ගඵලයකට එන්න බැරි වෙන නිසා. ඉතින් ඒකත් මේ ධර්මයේ නොකල යුත්තක් හැටියට
විශේෂයෙන් දැක්වෙනවා. මොකද අරූප ලෝකයකට ගියාම ආයෙමත් ධර්මයේ කාගේවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඔව් ඉතින් ඒකත් මේ අපි විශේෂයෙන් දැනගන්න ඕන. හැබැයි මේ ආර්ය පුද්ගලයන් ආර්ය භාවයට පත් වුණාට පස්සේ අරූපාවචර ලෝකවලට ගියාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් යම්කිසි පුද්ගලයෙක් සෝවාන් බවට පත් වුණාට පස්සේ ඔහු යම්කිසි අරූපාවචර ධානයක් උපදවලා අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදුනාට පස්සේ ඊට පස්සේ ඉතුරු සකෘදාගාමි අනාගාමි අරහත් ඵල මාර්ගඵල අරූපාවචර භූමියේ ලබන්න බාධාවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මුලදිම එහෙම ආර්යභාවයකට අරූපාවචර ලෝකයේ ඉඳලා යන්න බෑ. මොකද සෑම පුද්ගලයෙකුටම මේ ධර්මය අසන්නේ නැතුව මේ මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. එහෙම කිසිම කෙනෙකුට බෑ. ඒක ධර්මතාවයක්. කොතරම් ප්‍රඥාවක් තිබුණත් බුදු රජාණන් වහන්සේ නමක් හා පසේ බුදු රජාණන් වහන්සේ නමකට හැර වෙන කිසිම පුද්ගලයකට ස්වකීය ඥාණයෙන් නිවන අවබෝධ කරගන්න බෑ. යම් කිසි කෙනෙක්ගෙන් ධර්මය අසන්න ඕන. ඉතින් ඒ ධර්මය ඇසීමේ හැකියාව නැති වෙලා යනවා අරූපාවචර ලෝකයක යම් කිසි පුද්ගලයෙක් ඉපදුනාම. ඒකයි ඒ අවස්ථාව නැති වෙලා යන්නේ. ඉතින් ඊළඟ සිත් කොටස තමයි මේ අරූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ. එතකොට දැන් අපි අරූපාවචර විපාක සිත් ගැන සාකච්ඡා කරා. එතකොට අරූපාවචර සත්‍යයන් මොන විදිහටද උපදින්නේ ආදි වශයෙන් උත් සාකච්ඡා කරා. එතකොට යම් කිසි පුද්ගලයෙක් ලෞකික වශයෙන් ඉඳලා අරූපාවචර ඥානයක් ලැබුවොත් ඔහු විපාකයක් හැටියට අරූපාවචර ඥාන භූමියක උපත ලබනවා. ඒ විපාක සිතක් ඇතුව. ඉතින් මීට අමතරව මේ විශේෂයෙන්ම මේ අනාගාමී සහ අරහත් පුද්ගලයන් පමණක් මේ විශේෂයෙන් සමවදින මේ නිරෝධ සමාපත්තිය කියලා සමවතක් තියෙනවා. ඒක අපි අහලා තියෙනවා. දැන් තව පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්නත් පුළුවන්. අද සාකච්ඡා කරමු. ඉතින් මේ නිරෝධ සමාපත්තියට සමවදින්න අදහස් කරන මේ අරහත් පුද්ගලයන්, ඒ කියන්නේ රහතුන් වහන්සේ නමක් යම් කිසි වෙලාවක මේ අරූපාවචර සිතක් උපදපුවාම දැන් රහතුන් වහන්සේලාට පිම්පව් නැති නිසා මේ අරූපාවචර සිත් ඇතිවන්නේ ක්‍රියාසිත හැටියට. ඒක තමයි මෙතනදී තියෙන විශේෂ කාරණේ. එතකොට දැන් නැවතත් කියනවා නම් දැන් අනාගාමි සහ අරහත් පුද්ගලයන් පමණක් සමවදින්න පුළුවන් විශේෂ සමාපත්තියක් තියෙනවා. නිරෝධ සමාපත්තිය කියලා. එතකොට දැන් මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මේ සිතින් තොරව විසීමක්. ඉතින් ඒට සමවදින්න පුළුවන් වෙන්නේ මේ රූපාරූප ධාන සියල්ලම තියෙන අනාගාමින් වහන්සේලාට හා රහතුන් වහන්සේලාට පමණයි. නිරෝධ සමාපත්තියට සමවැදිය හැකිවීමට මේ දැන් තමන් රහත් වෙලා ඉන්න සමහර රහතුන් වහන්සේලා දැන් රහත් භාවයට පත් වෙනකොට මේ තමන් මේ ධාන නොලබා තමන් වහන්සේ මේ ධාන නොලබා ඉන්න පුළුවන්. ඒක නිසා රහත් වුණාට පස්සේ උන්වහන්සේලා උත්සාහ කරනවා මේ ධාන ලබා ගන්න. මොකද මේ නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ මේ අෂ්ට සමාපatti සියල්ලම නැතුව. ඒක නිසා උන්වහන්සේලා මේ අරූපාවචර ධානයත් උපදවනවා. හැබැයි ඒ අරූපාවචර ධානය උපදපුවාම උන්වහන්සේලාට මේ කුසලයක් හෝ අකුසලයක් ඇති වෙන්නේ නැහැ. ඒ රහත් භාවය නිසා ඒ වුණාට උන්වහන්සේලා මේ අරූපාවචර ධානය උපදවද්දී උන්වහන්සේලාට පහළ වෙන සිත්වලට ඒක නිසා කියනවා
මේ ක්‍රියාසිත කියලා. ඉතින් දැන් මේ අනාගාමීන් වහන්සේලාත් මේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් වුණාම උන්වහන්සේලා ඒ සිත් ඉපදපුවාම උන්වහන්සේලාට ඒව කුසල සිත් වෙන්නේ. මොකද අනාගාමීන් වහන්සේලාට මේ පින්පව් තියෙනවා. ඒක නිසා අනාගාමීන් වහන්සේලා මේ අරූපාවචර සිත් උපවදිද්දී උන්වහන්සේලාට පහළ වෙන සිත් වන්නේ අරූපාවචර කුසල සිත් 4. රහතුන් වහන්සේලා ඒ සිත් උපවදිද්දී උන්වහන්සේලාට පහළ වෙන සිත් වන්නේ අරූපාවචර ක්‍රියාසිත 4යි. ඉතින් ඒ විදිහට තමයි මේ අරූපාවචර ක්‍රියාසිත 4 කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අරූපාවචර ක්‍රියාසිත 4ත් ආකාසඤ්ඤායතන ක්‍රියාසිත, විඥානංචායතන ක්‍රියාසිත, ආකින්ඥාංචායතන ක්‍රියාසිත, නේව සංඥානායතන ක්‍රියාසිත කියලා මේ රහතුන් වහන්සේලාට පහළ වෙන ක්‍රියාසිත 4කුත් තියෙනවා. ඉතින් මේ ආකාරයට ගත්තාම මේ කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියාසිත 4යි කියලා අරූපාවචර සිත් සියල්ලම 12ක් තියෙනවා. ඉතින් මෙතන විශේෂ කාරණයක් අපි කලිනුත් සඳහන් කරා වගේ මේ සියලුම සිත් පංචම ධාන සිත්ම තමයි. ඒවා මේ වේදනා ભેදයෙන් උපේක්ෂා සහගත සිත් වෙනවා. අපි දන්නවා පංචම ධාන සිත් කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත සිත්. එතකොට මේ පංචම ධාන භාවයෙන් අරූපාවචර සිත් එකිනෙකට සමාන වුවත් මේ යට අරූප ධානය වලට වඩා උඩින් තියෙන මතු අරූප ධාන සිත් ප්‍රනීත වෙන බව මේ ඒක ඒ ආරම්මණය නිසා ප්‍රනීත වෙන බව විශේෂයෙන් දැනගන්න ඕන. ඒ කියන්නේ ආකාසඤ්ඤායතන සිතට වඩා විඥානංචායතන සිත ප්‍රනීතයි. විඥානංචායතන සිතට වඩා ආකින්චංචායතන සිත ප්‍රනීතයි. ඊටත් වඩා නේව සංඥා නාසඤ්ඤායතන සිත ප්‍රනීතයි. ඒ වුණාට මේ ධානාංග හැටියට නම් මේකේ තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක තමයි කියන දේ විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි මේ අරූපාවචර මේ ක්‍රියාසිත 4 මේ රහතුන් වහන්සේලා විසින් උපද්දවන්නේ. ඉතින් දැන් මේ නිරෝධ සමාපත්තිය කියන්නේත් මොකක්ද කියලා පොඩ්ඩක් කොහොමද මේ නිරෝධ සමාපත්තියට රහතුන් වහන්සේලා සමවදින්නේ කියන දේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මේ සිත් ඉපදීම සම්පූර්ණයෙන්ම නවත්තාගෙන විසීම තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එතකොට කිසිමම සිතක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ භවාංග සිතක්වත් උපදින්නේ නැහැ. සිත් ඉපදීම සම්පූර්ණයෙන්ම නවතිනවා. ඉතින් මේ ඒ වුණාට මේ නිරෝධ සමාපත්තියට සමවදින්න මේ අෂ්ට සමාපත්තිය සියල්ලම තියෙන්න ඕන. අෂ්ට සමාපත්තියක් තියෙන්න ඕන. ඊට අමතරව මේ අනාගාමි සහ රහතුන් වහන්සේලාට පමණමයි නිරෝධ සමාපත්තියට සමවදින්නත් පුළුවන්. ඉතින් ඒක දැක්වෙනවා මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ හරියට මේ නිර්වාණයම අත්විඳිනවා වගේ දෙයක්. ඒක ධර්මයේ හැටියට මේ වර්තමාන භවයේදීම නිවන් සුවය ලබනු කැමති මේ අනාගාමි රහතුන් වහන්සේලා තමයි මේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ කියලා තමයි කියන්නේ. එතකොට මේක තවත් කාරණයක් විශේෂ කාරණයක් කියනවා මේ අරූප භවයේදී අනාගාමීන් වහන්සේලාට හා රහතුන් වහන්සේලාට ඒක කරන්න බෑ කියලා. ඒකත් විශේෂ කාරණයක් මතක තියාගන්න. දැන් එතකොට මේ නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අනාගාමී හෝ රහතුන් වහන්සේ නමක් වෙන්න ඕන. උන්වහන්සේලා කාම ලෝකේසෝ කාම ලෝකේ කියන්නේ මනුෂ්‍ය ලෝකෙ මෙතන ගත්තාම මනුෂ්‍ය ඒ ආදි වශයෙන් කාම ලෝකයක හෝ රූප ලෝකයක ඉන්න ඕන. අරූප භවයේදී අනාගාමි වෙන්න පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. හැබැයි නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. ඒක ඇයි කියලා පස්සේ ධර්මයේ සඳහන් වෙන හැටියට අපි විස්තර කරන්නම්. දැනට මතක තියාගන්න. ඉතින් දැන් කොහොමද මේ උන්වහන්සේලා මේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ? මේ අෂ්ට සමාපatti හෝ අනාගාමී අරහත් පුද්ගලයන් මේ නිරෝධ සමාපත්තියට සමවදින්න කැමති වෙනකොට මේ පළමුවෙන්ම මේ විවේක ස්ථානයක ඉඳගෙන මේ ප්‍රථම ධානයට සමවදිනවා. ඊට පස්සේ ඒ ප්‍රථම ධානයෙන් නැකිටලා ඒකේ තියෙන ධානාංග අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා. ඊට පස්සේ විදර්ශනා කරලා ද්විතීක ධානයට සමවදිනවා.
ඊට පස්සේ ඒකෙනුත් නැගිටලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විදර්ශනා කරනවා. ඔය ආදී වශයෙන් තෘතීක ඥානයට සමවැදිලා ඒකෙන් නැගිටලා ඒ ආදී වශයෙන් විදර්ශනා කරලා ඊට පස්සේ චතුර්ථ ඥානයට සමවදිනවා. ඒකෙන් නැගිටලා විදර්ශනා කරනවා. ඔය ආදී වශයෙන් ඥානයකට සමවදිමින් ඒකින් නැගිටලා විදර්ශනා කරමින් මේ ආදී වශයෙන් කරමින් ඊට පස්සේ අරූපාවචර ධාන වලට සමවදිනවා. ආකින්චඤ්ඤායතන දාණයට සමවදිනවා. ඊට පස්සේ විඥානඤ්ඤායතන දාණයට සමවදිනවා. ඊට පස්සේ ඒ ආදි වශයෙන් සමවැදිලා විඥානඤ්ඤායතන සමවැදී ඉන්නකිට මේ නානාබද්ධ අවිකෝපන ඊට පස්සේ සංඝ පතිමානනය සත්තුකෝපනය අද්දාන පටිච්චේදනේ කියලා මේ පූර්ව කෘත්‍ය කීපයක් තියෙනවා. ඒ පූර්ව කෘත්‍ය සිදු කරලා නැවතත් නේව සංඥා නාසඤ්ඤායතනයට සමවදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ සමවැදුනට පස්සේ ඒ නේව සංඥා නාසඤ්ඤායතන චිත්තය වරක් දෙවරක් ඇතිවීම පසු ඒ පුද්ගලයා කෙරෙහි සිත් ඉපදීම සම්පූර්ණයෙන් නවතිනවා. ඒකට තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඉතින් මේ නිරෝධයෙන් විසීමට ඊටාගත් කාලයෙන් පස්සේ ඒ පුද්ගලයා ඒ නිරෝධ සමාපත්තියෙන් නැකිටලා එහෙම ඊට පස්සේ අනාගාමී පුද්ගලෙක් නම් අනාගාමී ඵලසිත පහළ වෙනවා. රහත් පුද්ගලෙක් නම් රහත් ඵලසිත පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ ආකාරයට තමයි මේ නිරෝධ සමාපත්තියට සමවැදුණු සමවදින්නේ කියලා මේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයෝ මේ පූර්ව කෘත්‍ය හතරක් හැටියට මේ සඳහන් වෙන කෘත්‍ය හතරක් කරනවා කියලා අපි කලින් සඳහන් කරා. මොකද්ද මේ නානාබද්ධ අවිකෝපනය කියලා කියන්නේ? යම් කිසි පුද්ගලයෙක් මේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම කොහොමත් තමන්ගේ ශරීරයට හෝ තමන්ගේ ශරීරයට බද්ධ වෙලා තියෙන මේ දේවල් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වුණාට උන්වහන්සේලා මේ තමන්ගේ ශරීරයට බද්ධ නොවී තියෙන දේවල් වලට හානි වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරන්න ඕන කියලා තියෙනවා. මොකද මේ ශරීරයේ බද්ධ නොවී තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන් නිසා. දැන් ඒ කියන්නේ තමන් ඉන්න ආරණ්‍යයක් ඒ වගේ තියෙනවා නම් මේ ඒ වලටත් හානි වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. ඊට පස්සේ මේ සංඝ පතිමානනය කියලා කියන්නේ යම් කිසි කාරණයක් හින්දා සංඝයා වහන්සේලාට විනය කර්මයක් වගේ දෙයක් කරන්න ඕන වෙලා සංඝයන්ට කතා කරොත් තමන් වහන්සේ මේ සමාපත්තියෙන් නැගිටින්න ඕන කියලා අදිෂ්ඨාන කරන්න ඕන. ඊට පස්සේ මේ සත්තුක්කම්පන කෝසනය කියලා කියන්නේ බුදුන් වහන්සේ වැඩ සිටින කාලවලදී බුදුන් වහන්සේට මොකක් හරි කාරණයක් වෙලා තමන්ට කතා කරන්න ඕන කිව්වොත් තමන් මේ නිරෝධ සමාපත්තියෙන් නැගිටින්න ඕන කියලා අදිෂ්ඨාන කරන්න ඕන. ඊට පස්සේ මේ අන්තිම කාරණේ කියන්නේ අද්දාන පරිච්ඡේදය කියලා කියන්නේ මේ කිසිම කෙනෙකුට මේ නිරෝධ සමාපත්තියේදී මේ මරණයටපත් වෙන්න බෑ. එතකොට තමන් බලන්න ඕන තමන්ගේ ආයුෂය කොච්චර කල් තියෙනවද කියලා. ඉතින් ඒ ආයුෂය බලන එක තමයි මේ අද්දාන පරිච්ඡේදය කියන්නේ. තමන්ගේ ආයුෂය ගැන සලකා බලන එකයි. ඉතින් මේ කොටස් හතර තමයි අපි අර කලින් කිව්වේ මේ ඒ පූර්ව කෘත්‍ය හතර කියලා. එතකොට මොකද්ද කරන්නේ? ප්‍රථම ධානයේ සමවැදිලා ඒකෙන් නැගිටලා ඒ ආදි වශයෙන් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදි වශයෙන් විග්‍රහ මේ විදර්ශනා කරලා ද්විතීක ධානයට සමවදිනවා. ඒකෙන් නැගිටලා අර වගේ විදර්ශනා කරනවා. තෘතීක ධානයට සමවදිනවා. ඒකෙන් නැගිටලා ඒක විදර්ශනා කරනවා. චතුර්ථ ධානයට සමවදිනවා. ඒකෙන් නැගිටලා ඒක විදර්ශනා කරනවා. ඔය ආදි වශයෙන් රූපාවචර ධාන සියල්ලම ඉක්මලා ඊට පස්සේ ආකාස සංඥානඤ්ඤායතනෙට ඊට පස්සේ විඥානඤ්ඤායතනෙ ආකින්ජඤ්ඤායතනෙට නේව සංඥා නාසඤ්ඤායතනෙට සමවැදිලා ඒකින් නැකිట్లా මේ පූර්ව කෘත්‍ය හතර කරලා නැවතත් නේව සංඥා නාසඤ්ඤායතනෙට සමවැදිලා ඒ එක්කම සිත් එකක් හෝ දෙකක් පහළ වෙලා ඊට පස්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ විදිහට තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. ඉතින් අවසාන කාරණේ හැටියට මේ නිරෝධ සමාපත්තිය
මේ ප්‍රථම ධානයෙන් පටන් අරගෙන ඒ ආදි වශයෙන් සමවැදුනට පස්සේ එහෙම ඇති වෙනවා කියලා අපි දැන් කතා කරා. ඒ එතනදී මේ කියනවා මේ අෂ්ට සමාපatti ලාභයෙන් උනත් මේ පෘථග්ජන හෝ සෝවාන් සකු르දාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවදින්න බැරි වෙන්නේ මේ උන්ට තාම මේ කාමරාග ප්‍රහීන වෙලා නැහැ. අනාගාමි හෝ අරහත් වෙන්න ඕන කාමරාග ප්‍රහීන වෙන්න. එතකොට කාමරාගේ තියෙන නිසා මේ පුද්ගලයන්ට අනාගාමි අරහත් නොවන පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. ඊට පස්සේ මේ කාම ලෝක රූප ලෝක දෙකේ පමණක් මේක සමවදින්න පුළුවන් වෙන්නේ. මොකද අරූප ලෝකේට ගියාම රූපාවචර සමාපatti වලට සමවදින්න බෑ අරූප ලෝකයේදී. එතකොට රූපාවචර සමාපatti වලට සමවදින්න බැරි නිසා මේ පිළිවෙලින් යන්න බෑ. රූපාවචර සමාපත්තිය එහි නැති නිසා අරූප ලෝකෙත් නිරෝධ සමාපත්තිය නැති වෙනවා කියන දේ කාරණයක් හැටියට තියෙනවා ධර්මයේ. ඉතින් මේ ආකාරයට තමයි එතකොට මෙතනදී මේ අපි මේ වෙනකොට කතා කරපු සියලූප සිත් සාරාංශ වශයෙන් තියෙන්නේ. ඉතින් මේක ආයමත් විශේෂයෙන් කියන්න උවමනා නැති කියලා හිතනවා. ඉතින් දැන් මෙතනදී මේ විශේෂ කාරණයක් හැටියට කියන්න තියෙන පොදු ජනයාට පහළ නොවන උසස් අයට විතරක් පහළ වෙන සිත් තමයි මේ රූපාවචර අරූපාවචර සිත් කියලා කියන්නේ. ඒක නිසා මේ සිත් වලට මේ මහග්ගත සිත් කියන නම තියෙනවා. එතකොට මහග්ගත සිත් 27ක් තියෙනවා. රූපාවචර සිත් 15කුත් අරූපාවචර සිත් 12කුත්. එතකොට ඊට අමතරව මේ මහග්ගත සිත් වල කුසල් 9ක් තියෙනවා, විපාක 9ක් තියෙනවා, ක්‍රියා 9ක් තියෙනවා, ප්‍රථම ධාන සිත් 3ක් තියෙනවා, ද්විතීක ධාන සිත් 3ක් තියෙනවා, තෘතීක ධාන සිත් 3ක් තියෙනවා, චතුර්ථ ධාන සිත් 3ක් තියෙනවා, පංචම ධාන සිත් 15ක් තියෙනවා. මොකද මේ අරූපාවචර සිතුත් සියල්ලම පංචම ධාන වෙන නිසා. එතකොට මහග්ගත සිත් වල සෝමනස්ස සහගත සිත් 12ක් වෙනවා, උපේක්ෂා සහගත සිත් 15ක් තියෙනවා. එතකොටත් මොකද මේ අරූපාවචර සිතුත් උපේක්ෂා සහගත සිත් වෙන නිසා. ඉතින් ඔය ආකාරයට කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. එතකොට මේ සිත් 81ටම මේ ලෞකික සිත් කියලා කියනවා. එතකොට ඒ අතර ලෞකික කුසල් සිත් 17ක් තියෙනවා. ලෞකික විපාක සිත් 32ක් තියෙනවා. ක්‍රියා සිත් 30ක් තියෙනවා. ඉතින් මේවා වෙන වෙනම Tamanට මෙනෙහි කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ ලෞකික සිත් 180 සෝමනස්ස සිත් 31ක් තියෙනවා, උපේක්ෂා සහගත සිත් 47ක් තියෙනවා, දෝමනස්ස සහගත සිත් 3ක් තියෙනවා. ඉතින් මේ සිත්වල මේ සෝමනස්ස සහ දෝමනස්ස ගණන කිව්වේ අර මේ කාය විඥාන සුත්ත සහගත සිතත් කාය විඥාන දුක්ඛ සහගත සිතුත් ඒ පිළිවෙලින් සෝමනස්ස සහගත සහ දෝමනස්ස සහගත සිත් වලට එක් කරලා කියලාත් මෙතන සඳහන් වෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි මේ ලෞකික සිත් 81 විග්‍රහය මේ චිත්ත කාණ්ඩයේදී සඳහන් වෙන්නේ. ඉතින් මේ කොටසත් එක්ක අද දින අපි බලාපොරොත්තු වුණු සාකච්ඡාව අවසන් කරනවා. ඊළඟ අවස්ථාවේදී මේ සියලුම ලෞකික සිත්වල සාකච්ඡාවට පස්සේ ලෝකෝත්තර සිත් ගැන සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් ඉතින් අද දින මේකට සහභාගී වෙච්ච සියලු දෙනාටම හදපිරි පුණ්‍යානුමෝදනාව කරමින් අද දින සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.